කතා කරා මොකක්ද මේ අත්යුරු දත්ත සමුදාය කියන්නේ සහායක අපහසුතාව ගැන කතා කරා. ඒ නිසා අපි දැන් ඊළඟට කතා කරන්න යන ඉලෙක්ට්‍රොනිකව දත්ත සමුදාය කියන එක. දැන් අත්යුරු ක්‍රමයේ එහෙම නැත්නම් අතින් ලේඛනගත කරන මේ දත්ත සමුදාය වල ගැටලු ගණනාවක් තිබුණා. ඒක නිසා අපි ඒවා මගහරවා ගන්න ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පාවිච්චි කරනවා. ඉලෙක්ට්‍රොනිකල් කියන්නේ පරිගණක ආශ්‍රිතව දත්ත ගබඩාවක් අපි තියාගන්නවා. ඒතර මේ ඉලෙක්ට්‍රොනිකව දත්ත සමුදායක් හදන්න, නිර්මාණය කරන්න මේ පහසුකම් සපයන මෘදුකාංග වලට අපි විශේෂ නමක් පාවිච්චි කරනවා. අපි කියනවා දත්ත සමුදාය කළමනාකරණ පද්ධති කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ database management system. එහෙම නැත්නම් කෙටියෙන් අපි කියනවා DBMS කියලා. දරපොතේ උදාහරණ ගත්තොත් මේ සඳහා වූ මෘදුකාංග ගත්තොත් Microsoft lag ගත්තොත් Microsoft Access කියන එක තියෙනවා. මේක විවෘතන මේක වාණිජ්‍ය මෘදුකාංගයක්. MySQL ගත්තහම free and open source විවෘත සහ නිදහස් මෘදුකාංගයක්. Oracle again මිදල් ගෙවිය යුතු මෘදුකාංගයක්. Base කියන එක මුදල් ගෙවිය යුතු මෘදුකාංගයක්. හොඳයි. නිදහස් සහ විවෘත මෘදුකාංගයක්. දැන් අපි බලමු මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායේ තියෙන වාසි මොනවද කියලා. පළවෙනි එක අපි කිව්වා අත්යුරු ක්‍රමයේදී වගු නිර්මාණය අපහසුයි. අයියේ පේලි වැඩි වුණොත් කරදරයි, තීරු ගත්තොත් තීරුත් කරදරයි. හැබැයි අපි පරිගණකව නිර්මාණය කරන මේක ඉතාමත් පහසුයි. ඊට පස්සේ අපි දත්ත තැන්පත් කරන්න අවශ්‍ය වෙන ඉඩ ප්‍රමාණය ගත්තොත් ඉතා අඩු ආචාර්ය ධාරිතාවයක් තමයි ඕනේ. උදාහරණයකට පුස්තකාලයකම තියෙන පොත් සමහරට පුළුවන් අපිට පෙන් ඩ්‍රයිව් එක තියාගන්න. ඒතර අපි ඇවිදින පුස්තකාලයක් තමයි වෙන්නේ අපි පෙන් ඩ්‍රයිව් එක තියාගත්තොත් මේ පොත් කන්දරා. එහෙනම් මතක තියාගන්න දත්ත තැන්පත් කරන්න අවශ්‍ය වෙන ඉතාමත් අඩු ඉඩ ප්‍රමාණය. අවශ්‍ය තොරතුරක් අපි සොයන්න ගියොත් ඒක බොහොම ඉක්මනට හොයා ගන්න පුළුවන්. උදාහරණයක් හිතමු මගේ යාළුවෙක් ඉන්නවා සමන්ගේ ෆෝන් නම්බර් එක හොයන්න. එහෙනම් අපි සමන් කියන්නත් ඕනේ සකුරා ඒකරයි ගහපු ගමන් සමන් කියන එක හොයා ගන්නවා. දැන් හොඳම උදාහරණය පුතාලගේ ෆෝන් එකක් අරගෙන යාළුවෙක්ගේ නම හොයන්න ගියොත් සම්පූර්ණයෙන්ම නම ටයිප් කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට අකුරක් දෙකක් ටයිප් කරනකොට යාළුවගේ නම ඩිස්ප්ලේ වෙනවා ස්ක්‍රීන් එකේ. එහෙනම් තොරතුරු සෙවීම ඉතාමත්ම කාර්යක්ෂමයි ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායකදී. පිටපත් ලබා ගන්න එක බොහොම පහසුයි. උදාහරණයක් හිතමු අපි හිතමු අත්යුරු ක්‍රමයේදී අපේ තියෙන ටෙලිෆෝන් පොතේ ටෙලිෆෝන් බුක් එකේ පිටපතක් කිව්වොත් එක්ක අය පොතක් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ෆොටෝකොපි කරන්න. හැබැයි ඉලෙක්ට්‍රොනික ක්‍රමයේදී අපි දන්නවා කොපි පේස්ට් කරන්න හරි. ෆයිල් එකක් තෝරගත්තා කොපි කරා අවශ්‍ය තැනට ගියා පේස්ට් කරා. කොපි පේස්ට් කරා. ලේසියෙන් අපිට උපස්ථ පිටපත් තියාගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ තවත් වාසියක් තමයි මේ පිටපත් තබා ගැනීම ගොඩක් පහසුයි. ඊට පස්සේ දත්ත සමුදායේ ආරක්ෂාව ගත්තොත් ආරක්ෂාව ඉතාමත්ම ඉහළයි. ඔව් ඒකේ හේතුව තමයි දත්ත තියෙන ඒවා කවුද පාවිච්චි කරන්නේ මොන කොටස්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට දත්ත සමුදායක මොන දත්තයන් කවුරුන් විසින්ද භාවිතා කරන්න කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාව ඉතා ඉහළයි. නව රෙකෝඩ් එකතු කරනවා කියන එක හරිම ලේසි. ඉන්සර්ට් රෙකෝඩ් කියව ගමන් රෙකෝඩ් එකක් ඇතුල් වෙනවා. වෙනස් කරන්න හරිම ලේසි. ඔයගොල්ලෝ ෆෝන් බුක් එකේ සමහරට නම්බර එක වෙනස් කරලා තියෙන ෆෝන් එකේ යාළුවගේ නම්බර එක ඔයගොල්ලෝ තීරණ ටග් ගාලා ඩිලීට් කරලා අපිට ඒක ගන්න හැකියාව තියෙනවා. ඉවත් කරන්නත් බොහොම ලේසි. ඩිලීට් කරලා ඉවත් කරන්න පුළුවන්. එහෙනම් එකතු කිරීම, වෙනස් කිරීම, ඉවත් කිරීම බොහොම පහසුයි. දත්තයක් සෙවීම ගොඩක් පහසුයි. පිළිවෙලට සැකසීම් පහසු. උදාහරණයකට මට ඕන ආකාරාදී පිළිවෙල A to Z හදා ගන්න. එක කමාන්ඩ් එකයි. මුළු රෙකෝඩර් සියල්ලම එක මොහොතක අපිට පිළිවෙලට සකස ගන්න හැකියාව තියෙනවා. දත්ත විශ්ලේෂණය පහසුයි. දැන් උදාහරණයක් විදිහට මට ඕනේ මං ගාව සිසුන්ගේ දත්ත ගබඩාවක් තියෙනවා. මට ඕනේ නිකවරටියේ සිසුන්ගේ නම් ලයිස්තුවක්. එහෙනම් බොහොම කෙටියෙන් අපිට සිසුන්ගේ නම් ලයිස්තුවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් දත්ත විශ්ලේෂණය ඉතා පහසුයි.
උදාහරණයක් තව උදාහරණයක් මට දැනගන්න ඕනේ ගණිතයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා. හරි? එතකොට අපිට පුළුවන් මේක ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක් නම් අපිට ඒ අවශ්‍ය විෂයට වැඩිම ලකුණු ගත්ත ළමයිම වෙනම තෝරලා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් දත්ත විශ්ලේෂණය ඊට පහසුයි. ඊළඟ එක දත්ත හවුලේ භාවිතය පහසුයි. මේ හවුලේ භාවිතය කියලා කියන්නේ තවත් කෙනෙක් එක්ක ෂෙයා කරන්න පුළුවන්. හරි කීප දෙනෙකුට එකතු වෙලා දත්ත හුවමාරු කරගෙන බොහෝ පහසුයි. අවසාන එක දත්ත ස්වායත්තතාව අපි කියන data independence. ඒ කියන්නේ දත්ත සහ වැඩසටහනකේ තියෙන වෙන වෙනම පොතේ. ඒතර එකම දත්ත ගබඩාව අපිට වැඩසටහන් කිහිපයකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. එකම දත්ත ගබඩාව. මේකට තමයි අපි කියන්නේ දත්ත ස්වායත්තතාවය කියලා. හරි? ඒකත් ලොකු වාසියක්. එහෙනම් ඒ තමයි දත්ත ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසිය. හරි පුතේ. එහෙනම් අපි ඒ චුට්ටක් මතක් කරගමු. වාසි එක ගානේ කියන්නේ හැමෝම මොනවද ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක වාසි? තොරතුරු සෙවීම පහසුයි. තොරතුරු සෙවීම පහසුයි. ගබඩා කිරීම පහසුයි. ගබඩා කරන්න පහසුයි. බොහොම හොඳයි පුතේ. හිරුනි? දත්ත තැන්පත් කිරීමට ඉතා අඩු ඔව්. අඩු ආචරණයක් තමයි තියෙන්නේ. චාලනි? ඔය චාලනීගේ පොතේ මං හිතන්නේ වාගේ මේ මයික් එක ඇහෙන්නේ නැහැ. කමක් නැහැ. හරි. එහෙනම් අපි වාසි අවාසි කතා කරා. ඒක නිසා තමයි ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව අපි පාවිච්චි කරන්නේ. එහෙනම් දත්ත සමුදායක ලක්ෂණ අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ දත්ත සමුදායක අපි නිර්මාණය කරන හේතු තියෙනවා. එතකොට ඒක තියෙන විශේෂ ලක්ෂණ තියෙනවා. අපි ඒව මොනවද කියන එක අපි ඊළඟට බලමු. පළවෙනි එක දත්ත සමරික්තතාවය. ඒ කියන්නේ දත්ත සමරික්තතාවේ නෑ. එකම දත්තය නැවත නැවත යෙදෙන්නේ නෑ. හරි? දැන් උදාහරණයක් විදිහට කෙනෙක්ගේ නම සහ ලිපිනය. අපි කෙනෙක්ගේ නම සහ ලිපිනය නැවත නැවත යෙදෙනවා නම් ඒකෙන් ගැටලු උද්ගත වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඒ කෙනෙක්ගේ ලිපිනය වෙනස් වුණොත් ඒක කිහිප තැනක යෙදিলা තිබ්බොත් ඒ කිහිප තැනම වෙනස් කරන්න අවශ්‍යයි. ඒක නිසා අපි දත්ත සමුදාය නිර්මාණයේදී විශේෂයෙන් වගු නිර්මාණය කරද්දී දත්ත සමරික්තතාවයෙන් තොර වෙන්න තමයි නිර්මාණය කියන්නේ. ඒ කියන්නේ එකම දත්තය නැවත නැවත යෙදීම සීමා කරලා තමයි අපි නිර්මාණය කරන්නේ. එතකොට අපි සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය කරගත්තොත් මේ දත්ත සමරික්තතාවයෙන් වැළකෙන්න පුළුවන්. හරි? ඒ සම්බන්ධිත දත්ත සමුදාය කියන්නේ මොකක්ද කියන එක මම ඊළඟට කතා කරනවා. පොතේ දැනට මතක තියාගන්න. මේ සම්බන්ධ දත්ත සමුදාය කියන්නේ එකිනෙකට දත්ත වගු එකට සම්බන්ධ කළ නිර්මාණය කරන දත්ත සමුදාය මේ දත්ත සමරික්තතාවයෙන් වැළකීලා තියෙනවා. දෙවෙනි එක දත්ත සංගතතාවය. හරි? ඒ කියන්නේ දත්ත වෙන වෙනම තියෙන නිසා අපිට පුළුවන් දත්ත සංගතතාවය පාවිච්චි කරන්න. හරි? ඒක නිසා කාර්යක්ෂමක වැඩි වෙනවා. දත්ත ලබා ගැනීමේ වේගය වැඩි වෙනවා. නිවැරදිතාවය වැඩි. දැන් උදාහරණයක් විදිහට අපි තොරතුරේ නිවැරදිතාවය ඉතාමත් වැඩි. වළංගුතාවයත් වැඩි. දැන් උදාහරණයක් විදිහට කෙනෙක්ගේ වයස අපි කිව්වොත් එහෙම අපිට කියන්න පුළුවන් වළංගු වයස සීමා වෙන්නේ 0.120ක් කියලා. අපි හිතනවා 0.120යි අතර පමණයි තියෙන්නේ කියලා. එහෙම කරොත්
අපිට කියන්න පුළුවන් දත්ත වලංගු සීමාවක තියෙනවා කියලා. එහෙනම් මෙන්න මේවා අපි දත්ත සමුදායක ලක්ෂණ විදිහට දකින්න. හොඳයි මම කිව්වා දැන් අපේ තියෙන දත්ත සමරික්තතාවය එහෙම තියාගන්න සම්බන්ධිත දත්ත සමුදාය පද්ධතියක් වෙන්න ඕනි කියලා. එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ සම්බන්ධිත දත්ත සමුදාය පද්ධතියක් කියන්නේ කියලා. මම මේ උදාහරණයක් ගත්තොත් පොතලට මේ රූප සටහනේ පේන්නේ සම්බන්ධිත දත්ත සමුදාය. ඒ කියන්නේ වගු කිහිපයකින් සමන්විතයි වගු එකිනෙක සම්බන්ධ වෙලා තමයි මේ දත්ත සමුදාය ගොඩනැගිලා තියෙන්නේ. හරි? ඒතර වගු මෙහෙම සටහන් කරලා තියෙනම හේතුවක් ඇතුව පොතේ මතකද අපි කිව්වා දත්ත සමරිතතාවය නැහැ. එකම දත්තය නැවත නැවත යෙදීම අවම කරලා තියෙන්නේ මෙතනදී. හරි? දැන් බලන්න මට ඕනේ මෙන්න මෙහෙම දෙයක් හොයන්න මේ දත්ත වගු දිහා බලලා උදාහරණයක් විදිහට මට ඕනේ සමන්ගේ ICT විෂය ලකුණු කීයද කියලා. මට chat එකේ type කරලා බලන්න සමන්ගේ ICT වල විෂය ලකුණු ICT විෂය ලකුණු කීයද මේ වගු ආශ්‍රිතව හොයලා මට chat එකේ type කරලා බලන්න. නම් ගොඩක් එකම වගේ නම් වගේ නම් යෙදෙන අන්න ඒක තමයි වෙන්න ඕනේ. දැන් මේ ක්‍රීඩාව ගත්තම වර්ෂය කියන එක අපිට ප්‍රාථමික අතුරු විදිහට ගන්න බෑ. ක්‍රීඩාව කියන එක අපිට ගන්න බෑ. නායක කියන ගන්න බෑ. හැබැයි අපිට පුළුවන් මොකද්ද? උපනායක ගන්න පුළුවන්ද ප්‍රාථමික අතුරු විදිහට? බෑ ඒක ගන්න බෑ. ඒ නිසා මේකෙදි එක ක්ෂේත්‍රයක්වත් අපිට ප්‍රාථමික අතුරු ගන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපිට ක්ෂේත්‍ර දෙකක් එකතු කරන්න ඕනේ. හොඳයි. අපි ගත්තොත් වර්ෂයයි ක්‍රීඩාවේ දෙක එකට. ඒ කියන්නේ 2013 ක්‍රිකට් 2013 පාපන්දු 2013 අත්පන්දු 2014 ක්‍රිකට් මේ ක්ෂේත්‍ර දෙක එකට ගත්තොත් ඒක ප්‍රාථමික අතුරක් විදිහට ගන්න පුළුවන්ද බැරිද? ඔව් පුළුවන්. ඒ නිසා මේ ක්‍රීඩා වගුවේ ප්‍රාථමික යතුර සඳහා ක්ෂේත්‍ර දෙකක් අපි පාවිච්චි කරන්න වෙනවා. වර්ෂය ක්‍රීඩාව කියන දෙකම. එහෙනම් වර්ෂය සහ ක්‍රීඩාව කියන දෙකම පාවිච්චි කළා තමයි අපිට ක්‍රීඩා වකුවට පාවිච්චි කරන්න වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ එකට අපි කියනවා සංයුක්ත යතුරක් කියලා. වකුවක රෙකෝඩ් අනන්‍යව හඳුනා ගැනීම සඳහා ක්ෂේත්‍ර දෙකක් හෝ වැඩි ගණනක් අවශ්‍ය වූ විට එය සංයුක්ත යතුරක් ලෙස හඳුන්වයි. අපි මේකට කියන්නේ සංයුක්ත යතුරක් කියලා. හරි? දැන් අපේ කලින් වගුව ගත්තොත් පොතලට පේනවා ප්‍රතිඵල වගුව ගත්තොත් මේකේ උඩ මේක ප්‍රතිඵල වගුව ගත්තොත් මේ දෙකම එන්න ඕනේ. ඇතුළත් වීමේ අංකයයි විශ්වකේතය කියන දෙකම එන්න ඕනේ. ඇතුළත් වීමේ අංකය විතරක් ගත්තත් බෑ. විශ්වකේතය කියන මේ දෙකම එකට ගත්තොත් තමයි අපිට ප්‍රාථමික යතුරක් නිර්මාණය කරන්න වෙන්නේ. ඒකට අපි කියනවා සංයුක්ත යතුර කියලා. හරිද පුතේ එහෙනම්? right. එහෙනම් මතක් කරමු අපි මේ දක්වා කතා කරපු ටික. මට මුලින් කියන්න දත්ත සමුදායක් කියන්නේ මොකක්ද කියන එක. ඔව් දත්ත සමුදායක් යන කොමක්ද? දත්ත සහ තොරතුරු කිහිපයක්. ඔව් දත්ත තොරතුරු අපි එකට තැන්පත් කරනවා නම් අපි එකට කියනවා දත්ත සමුදායක් කියලා. එතකොට දත්ත සමුදාය වර්ග දෙකයි. මොනවද වර්ග දෙක හිරුනි? අත්‍යුරු දත්ත සමුදාය
ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය. අත්තුරු දත්ත සමුදාය කියලා තිබ්බා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය කියලා තිබ්බා. එතකොට මේ අත්තුරු දත්ත සමුදාය කියන්නේ අපි කිව්ව අතින් ලේඛන තබා ගැනීම වගු නිර්මාණය සියල්ල අතින් සිද්ධ කරන්න. මේකේ අවාසි ගොඩක් තිබ්බා. මට අවාසියක් ගාන කියන්න බලන්න. අත්තුරු ක්‍රමී අවාසි. තොරතුරු සෙවීමේ අපහසුතාවය. ඔව් තොරතුරු සොයන්න අපහසුයි. හොඳයි. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය තමයි අපි ඊළඟට කතා කරේ. ඒතර ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායේ වාසි ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා අපිට කතා කරන්න උනා ප්‍රාථමික යතුර කියන්නේ මොකක්ද කියන එක. අපි සම්බන්ධ දත්ත සමුදාය ගැන කතා කරා. අපි කිව්වා වගු කිහිපයක් එකිනෙක සම්බන්ධ වගු කිහිපයකින් තමයි සම්බන්ධ දත්ත සමුදායක් නිර්මාණය වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක යටතේ අපි කතා කරා ප්‍රාථමික යතුර කියන්නේ මොකක්ද? සංයුක්ත යතුර කියන්නේ මොකක්ද කියලා. හරි. මේ දක්වා ටික මං හිතනවා පැහැදිලි ඇති කියලා. අපි ඊළඟ එකට යමු. ඊළඟට අපි කතා කරන්න යන්නේ ආගන්තුක යතුර කියන එක, ෆොරින් කී කියන එකයි. දැන් වගු අතර සම්බන්ධතා නිර්මාණය කරන්න අවශ්‍ය වෙනකොට හරි මේ ආගන්තුක යතුර කියන එක පාවිච්චි කරනවා. අනෙක් වගුවත් සමග සම්බන්ධතාවයක් නිර්මාණය කරන ක්ෂේත්‍රය ආගන්තුක යතුර ලෙස හඳුන්වයි. එය සම්බන්ධ වන්නේ අනෙක් වගුවේ ප්‍රාථමික යතුර සමගයි. හරි අපි ආපහු ගිහිල්ලා බැලුවොත් මෙතෙන්ට આવොත් අපි කතා කරනවා දැන් අපි කතා කරන්නේ ෆොරින් කී ආගන්තුක යතුර කියන එක. ආගන්තුක යතුර වෙන්න නම් මතක තියාගන්න ක්ෂේත්‍රය පොදු වෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඇතුළත් වීමේ අංකය කියන එක පොදුයි මේකටයි මේකටයි. ඊළඟ කරුණ තමයි තමුන්ගේ ඒ අදාළ ක්ෂේත්‍රයේ සම්බන්ධ වෙන්න ඕනේ අනෙක් වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. දැන් බලන්න මේ වගුවේ ප්‍රාථමික යතුර ඇතුළත් වීමේ අංකය මේ වගුවේනේ ඇතුළත් වීමේ අංකය 21 දෙකම. එහෙනම් මේක ආගන්තුක යතුර වෙන්න බෑ. ඇයි පොදුයි තමයි. හැබැයි ඒක සම්බන්ධ වෙන්නේ මේ වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක නොවේ. කොටසක් එක පමණයි. අපි අනිත් පැත්තට බලමු. මේ වගුවේ ඇතුළත් වීමේ අංකය ගත්තොත් ඒක මේකත් එක්ක සම්බන්ධ වෙනවා පොදුයි. හරි. මේක සම්බන්ධ වෙන්නේ මේ පළවෙනි වගුවේ ප්‍රාථමික යතුරත් එක්කද? ඔව්. එහෙනම් පොතේ මතක තියාගන්න. මෙන්න මේ ඇතුළත් වීමේ අංකය කියන එක ආගන්තුක යතුරක් වෙනවා. ඊළඟ එක විෂය කීතය. විෂය කීතය ගත්තහමත් ඒ වගේ. දැන් විෂය කීතයත් මේ පොදුයි මේ වගු දෙකට. මේ වගුවෙන් ගත්තොත් මේක ආගන්තුක යතුර වෙන්න බෑ. මොකද ඒක සම්බන්ධ වෙන්නේ මේ වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක නෙමෙයි. ප්‍රාථමික යතුර කොටසක් එක්ක. හැබැයි මේක අනිත් පැත්තට ගත්තොත් මේ තුන්වෙනි ටේබල් එකේ වගුවේ විෂය කීතය කියන එක ගත්තොත් මේ දෙක සමානයි. ඊළඟට මේ ක්ෂේත්‍රයේ මුණ ගැහෙන්නේ අනෙක් වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. ඒ නිසා මේකත් ආගන්තුක යතුරක් වෙනවා. එහෙනම් දැන් අපි සමරයිස් කරමු. මේකෙදී ආගන්තුක යතුරු දෙකයි ඇතුළත් වීමේ අංකය සහ විෂය කීතය කියන්නේ. right. පොඩි උදාහරණයක් දෙනවා පුතාලට තනියම කරන්න. මෙන්න මෙතන වගු තුනක් දීලා තියෙනවා. student number, name, address, course number, name, student number, course number කියලා දීලා තියෙන වගු තුනක්. මට ඕනේ පුතාලා මේකේ හොයලා දෙන්න ප්‍රාථමික යතුරු සහ ආගන්තුක යතුරු මොනවද කියන එක.
ඒ කියන්නේ සර් වෙන වෙනම ස්ටුඩන්ට් කියන එකේ ප්‍රාථමික යතුරද? යතුර මොකද්ද? කෝස් කියන එකේ ප්‍රාථමික යතුර මොකද්ද? ස්ටුඩන්ට් කෝස් කියන එකේ ප්‍රාථමික යතුර මොනවද? ඊළඟ ආගන්තුක යතුරු තියෙනවා නම් ඒ ආගන්තුක යතුර මොකක්ද කියන එකයි හොයලා ඕනේ. හරි. ටික වෙලාවක් ගන්න බලන්න. ඉස්සෙල්ලම ප්‍රාථමික යතුරු වලින් පටන් ගමු. එතකොට ස්ටුඩන්ට් ටේබල් එකේ SNO කියන එක ප්‍රාථමික යතුරු වෙනවා. කෝස් නම්බර් කියන එක කෝස් කියන වගුවේ ප්‍රාථමික යතුරු වෙනවා. ස්ටුඩන්ට් කෝස් ඒ කියන්නේ එක් ශිෂ්‍යයා විසින් සම්බන්ධ වෙන විෂයන් මොනවද කියලා ගත්තොත් සපෝසස් මොනවද කියලා ගත්තොත් මේකේ මොකද්ද ප්‍රාථමික යතුරු වෙන්නේ? එතකොට එක ශිෂ්‍යයෙක් ගත්තාම කෝසස් ගණනාවක් කරනවා. කෝස් එකක් ශිෂ්‍ය ගණනාවක් එක වැඩ කරනවා. එහෙනම් මොකද්ද ප්‍රාථමික යතුරු වෙන්න ඕනේ? SNO. SNO විතරද? ඇයි එක ශිෂ්‍ය කෝසස් ගොඩක් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ශිෂ්‍ය අංකය නැවත නැවත දෙන්න පුළුවන්. එහෙනම් SNO විතරක් තනියම ගන්න පුළුවන්. දැන් උදාහරණයකට මම කලින් කිව්වා වගේ ළමයා ගන්නවා ICT විෂය. ළමයා ගන්නවා සිංහල විෂය. ළමයා ගන්නවා ගණිත විෂය. දැන් ළමයා කියන එක හඳුනන එකගේ කියන්නේ. SNO ඔව් SNO විතරක් ගන්න බෑ පුතේ. SNO CNO දෙකම ගන්න. එහෙනම් මතක තියාගන්න මේකෙදි ප්‍රාථමික යතුරු වෙන්නේ මේ දෙකේම එකතුව. හරි? මේ දෙකේම එකතුව තමයි ප්‍රාථමික යතුරු වෙන්නේ. හරිද? ප්‍රාථමික යතුරු ටික ඉවරයි. දැන් මට කියන්න ආගන්තුක යතුරු හොයන්න. පළවෙනි වගුවේ ස්ටුඩන්ට් වගුවේ ආගන්තුක යතුරු තියෙනවද? ඔව් ආගන්තුක යතුරක් කියන එක අර්ථ දක්වන්න ඉස්සෙල්ලා මොකද ආගන්තුක යතුරක් කියන්නේ? ආගන්තුක යතුරක් කිව්වේ වගු දෙකකටම සම්බන්ධිත වගුවට පොදු ක්ෂේත්‍රයක්. එහෙනම් එක ක්ෂේත්‍රයේ පොදු වෙන්න ඕන. දෙවෙනි එක ඒක සම්බන්ධ වෙන්නේ අදාළ වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. එතකොට පළවෙනි වගුව ගත්තොත් SNO කියන එක පොදුයි මේ දෙකත් එක්ක. එතකොට SNO කියන එක මේකයි පොදුයි. ඒ නිසා මේකට පොදුයි. තව එකක් තමයි මේක සම්බන්ධ වෙන අනෙක් වගේ ප්‍රාථමික යතුරුද. මේ තියෙන මේක ප්‍රාථමික යතුරුද නෑ. කොටසක් විතරයි. එහෙනම් මේ ස්ටුඩන්ට් වගුවේ ආගන්තුක යතුරු නැහැ. ඒ වගේ තමයි කෝස් කියන එක ගත්තොත් CNO කියන එක පොදුයි දෙකේම. මේ CNO සම්බන්ධ වෙන්නේ මේ වගුවේ ප්‍රාථමික යතුරත් එක්කද නැහැ. කොටසක් එක විතරයි. එහෙනම් මේ දෙවෙනි වගුවේත් ආගන්තුක යතුරු නැහැ. තුන්වෙනි එක ගත්තොත් ඒකේ තියෙන SNO CNO මම SNO කියලා ගත්තොත් ඒක සම්බන්ධ වෙන්නේ ස්ටුඩන්ට් වගුවත් එක්ක. ඒක සම්බන්ධ වෙන්නේ ස්ටුඩන්ට් වගුවේ ප්‍රාථමික යතුරත් එක්ක. එහෙනම් මෙතන තියෙනවා ආගන්තුක යතුරක්. SNO කියන්නේ එක ආගන්තුක යතුරක්, CNO කියන්නේ තවත් ආගන්තුක යතුරක්. එහෙනම් මේකෙදී ආගන්තුක